ආයිබෝවන් හැමෝටම. හරි. එතකොට අපි අන්තිමට කතා කළේ වැඩි වන පරිමාණානුකූල පළ. නේ? වැඩි වන පරිමාණානුකූල පළ. වැඩි වන පරිමාණානුකූල ගැන කතා කරද්දී මම ඔයාලට කිව්වා එයා කොහොමද අපි ආව නිර්වචනය කරන්නේ? අපි දිගු කාලයේ යෙදවුම් කිසියම් ප්‍රතිශතයකින් වැඩි කිරීමේදී අපේ නිමවුම හරි යෙදවුම් කිසියම් ප්‍රතිශතයකින් වැඩි කිරීමේදී අපේ නිමවුම ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් ප්‍රමාණයකින් නෙවෙයි ප්‍රතිශතයකින් වැඩි වෙනවා නම් යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා නිමවුම වැඩි ප්‍රතිශතයකින් වැඩි වෙනවා නම් අපි කියවන්නේ වෙලාවට ප්‍රමාණාත්මකව ඵල වැඩිවීමක් තියෙනවා. වැඩි වෙන පරිමාණානුකූල ඵල තියෙනවා කියලා. ඊට පස්සේ මම ඔයාලට එදා ඉතුරු කරේ මෙන්න මේක. එහෙම අපි යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙන්නේ ඇයි කියන එක පැහැදිලි කරන්න. හරිද? කාරණා හතරයි තියෙන්නේ. කාරණා හතරයි තියෙන්නේ. එතකොට මම ඔයාලට මේ හතර පැහැදිලි කරනවා. පළවෙනි එක තියෙනවා. මොකද්ද? පළවෙනි එක කියන්නේ පුතේ නිෂ්පාදනයේ වැඩි කිරීමේදී. ඒ කියන්නේ දිගු කාලයේ සියලු යෙදවුම් විචල් යෙදවුම් බවට පත් කරන නිෂ්පාදනයේ වැඩි කිරීමේදී යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා නිමවුම වැඩි වෙන්න නම් හරි පළවෙනි කාරණේ තියෙනවා නිෂ්පාදන සාධකවල අභාජ්‍යතාවය හෙවත් නොබෙදිය හැකි යෙදවුම් තිබී. ඔක තියෙන්නේ කෙටි කාලය. හරි කෙටි කාලයේ නොබෙදිය හැකි යෙදවුම් නැත්නම් අපි ඒවා කියනවා බෙදන්න බැරි ඒවා තියෙනවා. යෙදවුම් තියෙනවා බෙදිය නොහැකි. හරිද? එතකොට කෙටි කාලේ තියෙන ඒ බෙදිය නොහැකි යෙදවුම් දිගු කාලයේදී අපිට සම්පූර්ණයෙන් භාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඕක කොහොම කිව්වට ඔයාලට තේරෙන්නේ නැහැ. හරි මේ බලන්න. අපි හිතමු මේව අපිට යන්ත්‍රයක් තියෙනවා. අපිට යන්ත්‍රයක් තියෙනවා. ඒ යන්ත්‍රය පැහැදිලි? ඒ යන්ත්‍රය උපරිම ධාරිතාවයට යනවා නම් හරිද? යන්ත්‍රයේ උපරිම ධාරිතාවයට යනවා නම් ඒකක 1000ක් හදන්න පුළුවන්. පැහැදිලිද? යන්ත්‍රයේ උපරිම ධාරිතාවයට යනවා නම් ඒකක 1000ක් හදන්න පුළුවන්. පැහැදිලිද? හරි. මොනවා හරි සාධකයක් හින්දා ඒ කියන්නේ මොකක් හරි ස්ථාවර සාධකයක් හින්දා අපි මෙහෙම හිතමුකෝ. හරිද? මේ මැෂින් එක උපරිම ධාරිතාවයෙන් වැඩ කරන්නේ. ඒ කියන්නේ ඒකක 1000ම හදන්න අවශ්‍ය වෙන මොකක් හරි උපාංගයක් අපිට තාම ගන්න බැරි වෙලා තියෙනවා. හරි? ඒක අපි හිතමුකෝ ලොකු මුදලක් වෙන එකක් ඒක පිටරටින් ගේන්න ඕනේ. ඒක තාම ගේන්න බැරි වෙලා තියෙනවා. ඒ හින්දා අපි මේ යන්ත්‍රයෙන් දැනට පාවිච්චි කරන්නේ හරි අඩයි. යන්ත්‍රයෙන් අඩයි කියලා කියන්නේ යන්ත්‍රයේ ධාරිතාවයෙන් අඩයි පාවිච්චි කරන්නේ. කියන්නේ 1000ක් හදන්න පුළුවන් එකේ අපි ධාරිතාවයෙන් අඩක් පාවිච්චි කරනවා කියන එකේ තේරුම මොකක්ද? ඒ කියන්නේ අපිට කීයක් හදන්න පුළුවන්? ඔව් 500නේ හදන්න පුළුවන්. එහෙනම් අපි දැනට හදන්නේ 500. හරිද? එතකොට පුතේ ඒකෙන් අදහස් වෙනවා දැන් අපි 500ක් හදනකොට මේ යන්ත්‍රය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙනවනේ. 500ක් හැදුවා. හරි 500ක් හැදුවා මැෂින් එක ක්‍රියාත්මක වෙනවා. ගෙවෙන කෑලි ගෙවෙනවා. පැහැදිලි? වැය වෙන විදුලිය වැය වෙනවා. හරි. එතකොට මේක බලා ගන්න සුපරීක්ෂකයෙක් ඉන්නවනම් මැෂින් එකට එයාට ගෙවන්න වෙනවා. හරි. එතකොට 1000ක් හදන්න පුළුවන් මැෂින් එකේ මොකක් හරි සාධකයක් වෙනස් කරගන්න බැරි හින්දා අපි ඒකෙන් අඩක් පාවිච්චි කරනවා කියලා කියන්නේ. හරි. අඩක් පාවිච්චි කරත් අපි සම්පූර්ණ වියදමම දරනවා. පැහැදිලි? අඩක් පාවිච්චි කරත් යන්ත්‍රය වෙනුවෙන් දරන සම්පූර්ණ වියදමම දරනවා. යන්ත්‍රයේ සේවන ඒ ටික දරනවා. හරි. එතකොට 1000ක් හදන්න පුළුවන් එකකින් 500යි හදන්නේ කියන්නේ ඒකකයක වියදම වැඩිනේ. ඒකකයක වියදම වැඩි. පැහැදිලි? හරි. එතකොට අපිට පොඩි වැඩයිනේ කරන්න තියෙන්නේ. තව එක කෑල්ලක් ගන්න හයි කරන්න තියෙන්නේ. එතකොට අපි මෙහෙම හිතන්නකො. කෑල්ලක් ගෙනල්ලා හයි කරනවා. කෑල්ලක් ගෙනල්ලා හයි කරනවා. එතකොට අපි යෙදවුම් වැඩි කරනවා යම් ප්‍රමාණයක්. පැහැදිලිද? නිමවුම ඊට වඩා වැඩි වෙනවා.
ගෙමුව ඊට වඩා වැඩි වෙනවා. හරි. මෙන්න මෙහෙම හිතමුකෝ. හරි. මම මේක තව චූට්ටක් වෙනස් කරනවා මෙන්න මෙහෙම. හරි. අපි දැන් මෙන්න මෙච්චරක් විතර පාවිච්චි කරනවා කියලා හිතමු. අපි හදන්නේ 300. පැහැදිලි? හරි. එතකොට තව අපිට හදන්න පුළුවන් 800ක්. හරිද? අපි අර කෑල්ලක් ගෙනල්ලා හයි කරනවා. එතකොට මේ කෑල්ල කලින් තිබුණේ නැහැනේ. කලින් මේ වගේ කෑලි තිබුණේ නැහැ. දැන් ඔන්න අපි කෑල්ලක් ගෙනල්ලා හයි කරා. එතකොට අපි යෙදවුම එකකින් වෙනස් කරා. මේ මැෂින් එකට ඕන කෑල්ලක් ගෙනල්ලා හයි කරා. එතකොට අපේ නිමවුමට මොකද වුනේ? ඒ කෑල්ල නැතුව තියෙද්දි අපි හැදුවේ 300යි. ඒ කෑල්ල ගෙනාවට පස්සේ අපිට 1000ම හදන්න පුළුවන්. පැහැදිලිද මම කියන්නේ? මෙතෙන් වෙනකන් තේරුණා. ඔව් මෙතෙන් වෙනකන් තේරුණාද? අවුලක් නැහැ. හරි. දැන් බලන්න අපි මේ යෙදවුම් වැඩි කරපු ප්‍රතිශතය කීයද කියලා. ඒ කියන්නේ මොකවත් තිවිච්ච නැති වෙලාවේ අපි එක යෙදවුමක් වැඩි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් පුතේ මුකුත් නැති තැනකට එකක් වැඩි කරලා කියන්නේ වැඩි වීමේ ප්‍රතිශතය ගත්තොත් 100ට 100. හරි. මොකවත් නැතුව තිබිලා එකක් වැඩි කරා කියන්නේ. මෙතන බලන්න 300යි 1000යි අතර ගත්තොත් 700ක වෙනසක් තියෙනවා. එතකොට 300යි තිබුණේ 700ක් වැඩිපුර ගත්තා නම් 100ට කීයද බලන්න. හරි 3යි. එතකොට 700 බෙදන්න ඕනේ අපි 3ෙන්. පැහැදිලි? 700 බෙදන්න ඕනේ 3ෙන්. දෙසිය 33 ආසන්න වශයෙන්. දැන් ඔයාලට පේනවද අපි යෙදවුම් වැඩි කරපු ප්‍රතිශතයට වඩා නිමවුම වැඩි වෙච්ච ප්‍රතිශතය වැඩි කියලා. මේ කෑල්ල ගෙනාවට පස්සේ අපිට සම්පූර්ණ යන්ත්‍රයෙන් පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය වගේ එක යන්ත්‍රයක් වෙන්න පුළුවන්, මොකක් හරි උපකරණයක් වෙන්න පුළුවන්, ගබඩා කරන ස්ථානයක් වෙන්න පුළුවන්. අපි ඒකෙන් ටිකක් පාවිච්චි කරනවා මොනවා හරි සාධකයක් අපිට වෙනස් කරගන්න බැරි හින්දා අපි දිගු කාලයකට ගිහිල්ලා ඒ සාධකේ වෙනස් කරපු ගමන් අපිට පූර්ණ ධාරිතාවයට යන්න පුළුවන්. එතකොට යෙදවුම වෙනස් කරන්නේ බොහොම පොඩි ප්‍රතිශතයකින්. හැබැයි නිමවුම අපිට විශාල ප්‍රතිශතයකින් වැඩි කර ගැනීම හැකියාව තියෙනවා. හරි. එතකොට නොබෙදිය හැකි යෙදවුම් කියලා කියන්නේ ඔන්න ඕක. හරි. මම ඔයාලට ඔක තව උදාහරණයකින් පැහැදිලි කරන්නම්. හරිද? ඒක ප්‍රවාහණයට සම්බන්ධ කතාවක්. ඒක ප්‍රවාහණයට සම්බන්ධ කතාවක්. මෙන්න මෙහෙම. හරිද? ඔයාලා දන්නවනේ අපි මෙහෙම දාමුකෝ. ඔයා මේව දැකලා ඇතිනේ. හරි. මේ වගේ වාහන තියෙනවනේ. එතකොට මෙන්න මේ වාහනේ මෙන්න මේ ටික. අපි කන්ටේනර් කියලා කියන්නේ. මේ බහලුම් කියලා කියන්නේ. භාණ්ඩ ප්‍රවාහනයේදී බහලුම් පාවිච්චි කරනවානේ. හරි. භාණ්ඩ ප්‍රවාහනය කියලා කියන්නේ මේක වෙන රටකට යවන වෙලාවක් කියලා හිතන්න. හරි. එතකොට සාමාන්‍යයෙන් භාණ්ඩයක් නැව්ගත කිරීමේදී බහලුමක නොදා නැව්ගත කරන්න බෑ. බහලුම් වල දාන්න පුළුවන් ස්වරූපය ඒවා. ඒ කියන්නේ ද්‍රව වර්ග හෝ වායු වර්ග නම් බහලුම් වල දාලා යවන්න බෑ. දැන් පෙට්‍රල් එහෙම ගේන්නේ බහලුම් වල දාලා නෙමෙයිනේ. හරි. ගෑස් ගේන්නේ බහලුමක දාලා නෙමෙයිනේ. පෙට්‍රල් ගේන්නේ මොනවයිද? නැත්නම් බොර තෙල් ගේන්නේ මොනවයිද? බහලුම් වල දාන්න නැත්නම් මොනවද දාලාද ගේන්නේ? ඔව්. දැන් මෙතන ව්‍යාපාර අධ්‍යයනය කරන දරුවෝ ඉන්නවනේ කියන්නකෝ. පෙට්‍රල් වගේ දේවල් වායුන් වගේ දේවල් මොනවයි දාලාද අරන් ඉන්නේ? නැව් වල ගේනකොට. ඔව්. ඒවට වෙනම නැව් වර්ග තියෙනවා. ඔයා BS වල ඉගෙන ගන්නවා ටැංකි නැව්ද මොනවද කියලා තියෙන්නේ නේ. හරි. ඒතකොට ඒවයි දාලා තමයි ගේන්නේ. ඒ හැර මම කියන්නේ ද්‍රව්‍යමය වශයෙන් තියෙන ඒවා සාමාන්‍යයෙන් අර බහලුම්ක දාලා තමයි යවන්නේ. හරිද? එතකොට නොබෙදී හැකි යෙදවුමක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. අපි හිතමු අපේ ආයතනය භාණ්ඩ ටිකක් අපනයනය කරනවා. ඒ භාණ්ඩ ටික අපනයනය කරද්දී භාණ්ඩ ටික අපනයනය කරද්දී අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේකෙන් මෙන්න මේ ටික වගේ පුරවන්න පුළුවන් භාණ්ඩ ටිකක් විතරයි කිය. හරිද? එතකොට මේ වගේ ටිකක් විතරයි අපි හැදුවේ කියලා කාඩ්බෝඩ් පෙට්ටි වල දාලා යවන්න බෑ. බහලුමක් වෙන් කරගෙන ඕකට දාලා ඕනේ යවන්න. එතකොට අපි බෑ මේ කන්ටේනර් පෙට්ටිය කියන එක නොබෙදිය හැකි යෙදවුමක් මේක. ඇයි ඒ?
මේ කන්ටේනර් පෙට්ටියේ මේ කෑල්ල විතරක් පාවිච්චි කරන්න බෑ අපිට. ඒ කෑල්ල විතරක් අරගෙන යවන්න බෑ. හරි. අපිට මේ සම්පූර්ණ එකම පාවිච්චි කරන්න වෙනවා. පැහැදිලි සම්පූර්ණ එකම පාවිච්චි කරන්න වෙනවා. හරි. ඔන්නෝක තමයි අර නොබෙදිය හැකි යෙදවීම් කියන එකේ අදහස. ඒ කියන්නේ යන්ත්‍රයක හරි වෙන මොකක් හරි ඇසුරුමක් හරි කිසියම් දෙයක අපිට අවශ්‍ය කොටස විතරක් පාවිච්චි කරන්න බෑ කියන එක තමයි නොබෙදිය හැකි යෙදවීම් කියන කතාවේ තියෙන්නේ. හරි. එතකොට දිගු කාලේ අපිට ඒ නොබෙදිය හැකි යෙදවීම සම්පූර්ණයෙන් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. එතකොට අපි යෙදවීම පොඩි වෙනසක් කරොත් අපිට නිමෝමේ විශාල වෙනසකට යන්න පුළුවන්. හරි. ඔය පැහැදිලි කරන්න නම් අහන්නේ නැහැ. දෙවෙනි එකේ කියනවා ශ්‍රම විභජනයේ මගින් විශේෂ ප්‍රාග්ධනය කිරීමේ හැකියාව. ඒ කියන්නේ ආයතනයක නිෂ්පාදන ධාරිතාවය වැඩි වෙනකොට මහා පරිමාණ නිෂ්පාදනය යනකොට ඒ ආයතන වලට පුළුවන් ශ්‍රම විභජනය කරන්න. මොකද්ද ශ්‍රම විභජනය කරනවා කියලා කියන්නේ? අපි ඔබ පළවෙනි පාඩමේ ඉගෙන ගන්නවා. ශ්‍රම විභජනය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක් අධියර කීපයකට වෙන් කරලා ඒ එක අධියර සඳහා වෙන්වෙන්ව ශ්‍රමිකයන් යොදවනවා. හරි. එතකොට අපි ඒකේ කතා කළා එකම කාර්යයක දිගින් දිගටම නිරත වෙනකොට ශ්‍රමිකයන්ගේ ඵලදායීතාවය වැඩි වෙලා ආයතනයේ නිෂ්පාදන ධාරිතාවය ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඒක අපි පොඩි වෙනසයි කරේ. මොකද නිෂ්පාදන තාක්ෂණය වෙනස් කරා. හරි. තාක්ෂණය වෙනස් කරා. හරි. තාක්ෂණයේ ක්‍රමවේදය වෙනස් කිරීම හරහා අපේ ආයතනයේ මහා පරිමාණයේ නිෂ්පාදනය වැඩි වෙනවා. එතකොට ශ්‍රම විභජනයේ හරහා විශේෂීකරණය වුණාම විශේෂ ප්‍රාග්ධනය කළාම අපිට පුළුවන් යෙදවුම් වෙනස් කරන ප්‍රතිශතයට වඩා නිමෝම වැඩි කරගන්න. පැහැදිලි? හරි. තුන්වෙනි එකේ කියනවා යන්ත්‍ර භාවිතා කිරීමේ හැකියාව. දැන් අපිට අපේ කර්මාන්තයේ පොඩි කාලේ කියන්නේ කෙටි කාලේ මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ. අපි ටික කාලයක් කර්මාන්තය කරගෙන ගිහිල්ලා ලාභ ලබලා අපිට පුළුවන් වුණොත් අපි පාවිච්චි කරන යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණය වැඩි කරගන්න. ලොකු යන්ත්‍ර ගේන්න, දියුණු යන්ත්‍ර ගේන්න අපේ ව්‍යාපාරයට යන්ත්‍ර ගේන්න එකක් වෙන්න පුළුවන්. එතකොට යෙදවුම් ප්‍රමාණය වෙනස එකයි. ප්‍රතිශතක වෙනස ගත්තොත් 100%ක් වගේ වෙයි. එක යන්ත්‍රයකින් අපිට නිෂ්පාදන ධාරිතාවය 3-4 ගුණයකින් වැඩි කිරීමේ හැකියාව වෙන්න පුළුවන් සමහර වෙලාවට. එතකොට යෙදවුම් ප්‍රමාණය ප්‍රතිශතක වෙනස සහ නිමෝම් ප්‍රමාණය ප්‍රතිශතක වෙනස ගත්තොත් විශාල අගයක වෙනසක් අපිට දකින්න පුළුවන්. හරි. එතකොට දිගු කාලයේ තමයි පුතා අපිට මහා පරිමාණයෙන් යන්ත්‍ර භාවිතයට යන්න පුළුවන්. හරි. එතකොට දිගු කාලේ තමයි අපි නිෂ්පාදන ධාරිතාවය වැඩි කරන්නේ. ඒ වැඩි කිරීමේදී අපි යන්ත්‍ර භාවිතය කරොත් අපිට නිෂ්පාදන ධාරිතාවය තියෙනවට වඩා විශාල වශයෙන් වැඩි කර ගැනීම හැකියාවක් තියෙනවා. හරි. ඊගාවට අපි කියනවා එක්වරක්කදී පමණක් දැරිය යුතු වියදම් තියෙනවා දිගු කාලේ. එතකොට මේ වියදම් හින්දා අපිට පුළුවන් නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න. හරි. අපේ ආයතන නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය වැඩි කර ගැනීම හැකියාවක් තියෙනවා. හරි. එක්වරක් පමණක් දරන පිරිවැය කියලා කියන්නේ ගොඩක් වෙලාවට පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලට දරන වියදම්. හරි. දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ. ඔයාලට මේක හොඳටම සමීප කරන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම. හරි. ඔයා දැකලා තියෙනවනේ සුවඳ විලවුන් ඇසුරු. දැකලා තියෙනවනේ සුවඳ විලවුන් ඇසුරු. එක හැඩේම තියෙනවනේ. හරි. එක හැඩේම තියෙනවනේ. ඔන්න මම ඔයාලට උදාහරණයක් අතට ගන්නවා. දැනට අපේ සුවඳ විලවුන් ඇසුරුම තියෙන්නේ මෙන්න මේ හැඩේ. කියලා අපි හිතමුකෝ. පැහැදිලි මේක නම් මෙච්චර මේව කැත නැහැ රසන තියෙනවා ඈ. මෙච්චර කැත නැහැ හොඳේ. හරි. මේ වගේ නෑ අපි දෝ මේ හැඩේ කියන්නේ. ඒ කියන්නේ අර සුවඳ විලවුන් ටික පිරලා තියෙන්නේ මේ වගේ හැඩයක තියෙන. හරිද? ඊට පස්සේ පුතේ අපි දිගු කාලයේදී නිෂ්පාදන ධාරිතාවය වෙනස් කරනවා. නිෂ්පාදන ධාරිතාවය වෙනස් කරනවා. අපේ ශිල්පකම වෙනස් කරන්න යනවා. හරි. මම ඔයාගෙන් අහන්න මෙන්න මෙහෙම. අපි ඊට පස්සේ පුතේ අපේ ඇසුරුමේ හැඩය මෙන්න මේ විදිහට වෙනස් කරනවා. හරි. මෙන්න මේ වගේ වෙනස් කරමුකෝ. හරි. පැහැදිලි. හරි. එතකොට අපි මේක තව ඇතුළට පොඩ්ඩක් නිර්ණය යන විදිහට මේ හරිය ඝනකම වැඩි කරමු. ඔන්න.
මේ හරිය මේ හොඳට ඝනකමට තියෙන්නේ. හරිද? මේ ටික සම්පූර්ණයෙන්ම ඝනකමට පුරව. දැන් ඔක පිටට පේන්නේ නැහැ. ඔගේ ඝනකම වැඩි කියලා බෝතලේ බින්දුවත් අරගෙන පිටට පේන්නේ නැහැ. දැන් මම ඔයාගෙන් අහන ප්‍රශ්නේ. අපිට කලින් සුවඳ විලවුන් ද්‍රව ප්‍රමාණයම දාලා කලින් සුවඳ විලවුන් අපේ සම්පූර්ණ යන ද්‍රව ප්‍රමාණයක් තියෙනවනේ ලීටර ගාන. ඒ ගානෙන් හරි. අපි හිතමු අපි අවුරුද්දකට ලීටර 1000ක් පාවිච්චි කරනවා කියලා ඇසුරුම් කරන්න. බෝතල් වලට දාන සුවඳ විලවුන්. මම ඔයාගෙන් අහන්නේ මෙන්න මෙච්චරයි. මේ ලීටර 1000 පාවිච්චි කරොත් අපිට වැඩිපුර කුප්පි ගානක් පුරව ගන්න පුළුවන් වෙන්නේ පළවෙනි එකට පිරෙවුවොත් දෙවෙනි එකට පිරෙවුවොත්. වැඩිපුර කුප්පි ගානක් දා ගන්න පුළුවන් වෙන්නේ. ආන්න හරි. හරියටම හරි. ඔයාලට වැඩේ දැන් මේක. හරි. දැන් මේක වෙන්නේ පුතේ. ඇත්තටම ආයතන කරන්නේ තුන වැඩේ. දිගු කාලේ ඒගොල්ලෝ කල්පනා කරනවා අපි ඔය හැඩයටත් මිනිස්සු කැමතිනේ. දැන් ඔයා ගිහින් බලන්නකෝ. සුවඳ විලවුන් ගන්න ගියාම කාන්තා සුවඳ විලවුන් තියෙන්නේ කාන්තාවන්ගේ ඇඟේ හැඩයට හදලා බෝදලේ. සමහර ඒවා. පිරිමි ළමයින්ගේ වැන්දිනේ පිරිමි ළමයින්ගේ හැඩයට හදපු ඒවා. හරි. එකක් නෑනේ පොඩ්ඩක් මට පෙන්නන්න. හරි. ඔහින්න මම ඔයාලට පෙන්නන්න. මේ බලන්නකො. හරි. දැන් මේ හැඩේ දැන් මේක බිඳලා දාන්න බින්දින්න බෑ හොඳටම ඉවරලා නැහැ. මේක බිඳලා බැලුවොත් එහෙම මේක ඇතුලේ ඔයාලට පේනවා මේ ඇතුලට නෙරලා ගිහිල්ලා තියෙන්නේ. හරි. ඇතුලට නෙරලා ගිහිල්ලා. මෙන්න මේ පැත්තට බලුවොත් ඔයාලට පේන්නේ මේ. ඔය. හරිද? මෙහෙන් පොඩ්ඩක් ඉස්සරහට නෙරලා ඇවිල්ලා. හරි. එතකොට මේ බෝතලේ බිඳලා බලමු හරි කැමති ඇති ඈ. හරිද? මේ බෝතලේ ගත්තොත් එහෙම මේකට දාන්න පුළුවන් ද්‍රව ප්‍රමාණයයි හරි මේ බෝතලේම අපි හැදුවොත් මෙන්න මෙහෙම හතරස් හැඩයකට ඒකට දාන්න පුළුවන් ද්‍රව ප්‍රමාණය බැලුවොත් මේකට දාන්න පුළුවන් ද්‍රව ප්‍රමාණය අඩුයි. එතකොට අපිට හදා ගන්න පුළුවන් කුප්පි ගාන අඩුයි. හරි. එතකොට මේ වගේ හැඩය වෙනස් කළාම අපිට පුළුවන් වැඩිපුර කුප්පි ගානක් හදා ගන්න. එතකොට පුතේ අපි දීර්ඝ කාලේ පර්යේෂණ සංවර්ධනය කරලා මිනිස්සුන්ගේ කැමැත්තත් බලලා මිනිස්සු මෙන්න මේ වගේ හැඩයකට කැමති නම් අපි හැඩය වෙනස් කරනවා. එතකොට එකපාරේ මේ විදුරු දානවා. හරි. පර්යේෂණ ඒ කියන්නේ රිසර්ච් එකක් කරලා මිනිස්සු මේ හැඩයට කැමති නැහැ. මේ වගේ හැඩයක් හදා ගන්නවා. එකපාරේ මේ හැඩය වෙනස් කිරීම විදිහටම දරන්න ඕනේ. ඊට පස්සේ දිගටම ඇසුරු හදන්න මේ විදිහට. අපිට පුළුවන් ඒ එක වියදමෙන් අපිට අවුරුද්දකට හදන සුවඳ විලවුන් කුප්පි ප්‍රමාණය විශාල වශයෙන් වැඩි කරගන්න. පැහැදිලිද? එක්වරක් පමණක් දරන පිරිවැය වලින් තියෙන ඔන්න ඔය වගේ වාසි. සබන් කැටවල ඔයා දැකලා ඇති මෙන්න මෙහෙම. හරි. දැන් ඉස්සර සබන් කැට සාමාන්‍යයෙන් මෙන්න මෙහෙමයි. හරි. ඉස්සර සබන් කැටයක් ගත්තොත් ඔන්න ඔහම දියේ. හරි. යට හොඳට පැතලි හැඩයක්. ඕම ඔය වගේ හැඩයක් විදිහට දැන් වෙනකොට සබන් කැටේ හැඩේ වෙනස් කළා. ඔන්නෝම වෙලා තියෙන්නේ. ඔය ආරම් බලන්න සබන් කැටේ. මොකක්ද කරලා තියෙන්නේ? හැඩේ වෙනස් කරලා. මේ යට ටික එතකොට මෙන්න මේ වගේ ටික මොකද වෙන්නේ? අයින් වෙනවා. හරිද? ඒතකොට එක සබන් කැටේකින් මේ වගේ ටිකක් අයින් වෙනවා. ඒතකොට සබන් කැට 10කින් විතර අයින් වෙන ටිකේ තව සබන් කැටයක් ගන්න පුළුවන් ඒකට. ඊළඟට මේ සබන් කැටේ උඩ පැත්තේ මොකද කරලා තියෙන්නේ? එක එක කැටයන් කපලා දිනවනේ. ලබා කැටේ නම ගහලා මල් කපලා එක කෙලියයි බලන්නකෝ. හරි. එතකොට මේ හැඩ වෙනස් කිරීම කරලා නිකම්ම වෙනස් කරන්නේ නැහැ ඔය. පර්යේෂණ හා සංවර්ධන වියදමක් දානවා. හරි. රිසර්ච් එකක් කරලා බලනවා මිනිස්සු මේ හැඩයට කැමතිද කියලා. මිනිස්සු හැඩයට කැමති දේවල් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ වගේ හැඩේ වෙනස් කිරීමක් කරා වෙනතට වඩා අපිට ආයතනයේ නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. එතකොට පුතේ ඕවා කෙටි කාලේ කරන්න බෑ. ඒ කියන්නේ ලොකු රිසර්ච් එකක් කරන්න ලංකාවම ආවරණය වෙන විදිහේ මිනිස්සුන්ගේ කමෙන්ට් එකක් ගන්න ඒව කරන්න අමාරුයි පොඩි ආයතනයක.
මේවා කරන්නේ මහා පරිමාණ ආයතන. එතකොට ආයතනයේ මහා පරිමාණ වෙනවා කියලා කියන්නේ ආයතනයේ දිගු කාලේ ඉන්න. ඔන්න මම ඔයාලට කාරණා 4 පැහැදිලි කරා. හරි. ඊට පස්සේ අපි යනවා අඩුවන පරිමාණානුකූල ඵල ගැන කතා කරන්න. අඩුවන පරිමාණානුකූල ඵල ගැන කතා කරන්න. එතකොට ඒකෙදි මොකද වෙන්නේ නැත්තේ? ඔව්. ඒකෙදි මොකද වෙන්නේ නැත්තේ? දැන් මම මේක වහලා දානවා. මේක දැන් ඕනේ නැහැ නේ අපිට. හරි. ඒකේ සංසන්දනය කරන්න ගමු අපි යදෝ. අපි ගන්නවා යදෝ ඊට පස්සේ නිමෝම හරි. එතකොට යෙදවුම වෙනස් කරන ප්‍රතිශතය. හරි. යෙදවුම වෙනස් කරන ප්‍රතිශතය නිමවුම වෙනස් වෙන ප්‍රතිශතය. අපි හොම්ගමු. යෙදවුම වෙනස් වෙන ප්‍රතිශතය නිමවුම වෙනස් වෙන ප්‍රතිශතය. දැන් මේ දෙක ගත්තොත් එහෙම අඩුවන පරිමාණානුකූල ඵලවලදී මෙන්න මෙහෙම කතාවක්. මොකද්ද? යෙදවුම වෙනස් කරන ප්‍රතිශතයට වඩා නිමවුම වෙනස් වෙන ප්‍රතිශතය අඩුයි. යෙදවුම වැඩි කළොත් අපි යම් ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙන්නේ ඊට වඩා අඩු ප්‍රතිශතයකින්. අර කලින් එකේ වගේම ප්‍රතිශතය හොයලා බලන්න. හරිද? අපි මෙහෙම හිතමු. අපි යෙදවුම් 100 තිබුණේ 200 කරනවා. අපේ නිමවුම තිබුණේ 1000. අපි ඒක 800 දක්වා වැඩි වෙනවා. 1800 දක්වා වැඩි වෙනවා. මේ බලන්න. 100 තිබුණේ 100කින් වැඩි වුණා 100ෙන් ගුණ කළා. යෙදවුම් වැඩි වීම ප්‍රතිශතය 100%. මෙතන බලන්න 1000යි 800කින් වැඩි වුණේ දරුවෝ. මෙතන 80%යි. තේරුණාද? 80%යි. එතකොට යෙදවුම් වැඩි කරපු ප්‍රතිශතයට වඩා නිමවුම වැඩි වෙච්ච ප්‍රතිශතය මොකද වෙලා තියෙන්නේ? ඔව්. යෙදවුම් වැඩි කරපු ප්‍රතිශතයට වඩා නිමවුම වැඩි වීමේ ප්‍රතිශතය අඩුයි. අන්න ඒ වගේ වෙලාවට අපි කියනවා පුතේ මොන පරිමාණානුකූල ඵල තියෙනවා කියලා. අඩුවන පරිමාණානුකූල ඵල තියෙනවා. පැහැදිලිද? අපි යෙදවුම් වැඩි කරනවා ලොකු බලාපොරොත්තුවකින්. නේ? හැබැයි අපි යෙදවුම් වැඩි කරපු ප්‍රමාණයටම යෙදවුම් වැඩි කරපු ප්‍රතිශතයටම අපේ නිමවුම වැඩි වෙන්නේ නැහැ. ඒකටත් මොනවා හරි හේතු තියෙන්න පුළුවන්. පැහැදිලි? ඒකටත් මොනවා හරි හේතු තියෙන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න මොනවද අඩුවන පරිමාණානුකූල ඵල කියලා කියන්නේ? යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමවුම වැඩි වෙන තත්ත්වය. හරි. ඒකට හේතුත් අපි කතා කරමු. හරි. එහෙනම් පුතේ අපි පොඩ්ඩක් නිර්වචනය ලියාගමු. අපි චුට්ටක් නිර්වචනය ලියාගමු. එන්න මෙහෙම. දිගු කාලයේ යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා 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 අඩු ප්‍රතිශතයකින් නිමවුම වර්ධනය වන අවස්ථාවක් අඩුවන පරිමාණානුකූල ඵල වේ. අඩුවන පරිමාණානුකූල ඵල වේ.
හරිද? හරි. ඊට පස්සේ තියෙනවා ඒකේ උදාහරණ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. යෙදවුම් 120කින් වැඩි කරන විට නිමවුම් 115කින් වර්ධනය වී. දැන් මෙතන 100ක් 180ක් එකම නැහැ. 50ක් 140ක් 160ක් 150ක් ඒ වගේ ඕන ගානක් හරි ඈ. ඊට පස්සේ තියෙනවා අඩුවන පරිමාණානුකූල ඵල හට ගැනීමට බලපාන සාධක. හේතු තුනයි තියෙනවා. තුනම පාඩම් කරන්න අරගෙන හතර තිබ්බ හතරම පාඩම් කරන්න. පළවෙනි එක තියෙනවා සම්පත් හීන වීම නැත්නම් සම්පත් ක්ෂය වීම කියලා එකක්. හරිද? පැලෙන සම්පත් හීන වීම නැත්නම් සම්පත් ක්ෂය වීම කියලා එකක්. ඒ කියන්නේ මේ වගේ කතාවක්. අපි පැහැදිලි කරොත් නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමෙන් තමයි ඔය සම්පත් හීන වීම කියන කතාව වෙන්න පුළුවන්. හරි මේ හිතන්නකෝ. අපේ දැනට අපි ගාමන්ට් එකක් කියලා හිතමුකෝ. අපිට ගාමන්ට් එකක් තියෙනවා. අපි වැඩ කරන ගාමන්ට් එක කියලා හිතමුකෝ. එතකොට මේ ගාමන්ට් එකේ දැනට පුතේ සේවකයෝ ඉන්නවා 500ක්. හරි. සේවකයෝ 500ක් ඉන්නවා. හරි. එතකොට මේගොල්ලන්ට දිවාහාරය ලබා දෙනවනේ ගොඩක් වෙලාවට. දිවාහාරය ලබා. එතකොට මේ දිවාහාරය ලබා දීලා දිවාහාරය ගන්න ඒගොල්ලන්ට වෙලාවක් දෙනවනේ. පැයක් හරි පැය භාගයක් හරි දෙනවනේ. හරි. අපි හිතමුකෝ මෙහෙම. හරි. මේ කට්ටියට අර සාමාන්‍ය වෙලාවෙදී කියන්නේ වේගයෙන් කෑම කනවා නම් හරි. කෑම කනවා නම් මේ කට්ටියටම පැයක් ඇතුළතදී කෑම කන්න මෙන්න මෙහෙම වෙනම ආපනශාලාවක් හදලා තියෙනවා. පැහැදිලිද? එතකොට මේකේ මේස දාලා කොහොම හරි මුටු දාලා හදලා තියෙන්නේ. හැබැයි කෑම පැයේදී මොකද වෙන්නේ? 500කට විතරයි මේක ප්‍රමාණවත් වෙන්නේ. හරිද? ඊළඟට මුළු තැඟයක් තියෙනවා නම් ඒකෙත් ඔය කට්ටියට පැයකට 500කට කෑම සපයන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. මෙතන මම මේ ආවරණ ශාලාවක් ගත්ත ටිකක් සබ්වේ වෙන්න ඕනේ හින්දා ඔක ටිකක් ඔයිට වඩා වෙනස් තැනකට ගිහිල්ලා කතා කරන්න පුළුවන්. හරි. පැහැදිලිද? අපි තව මෙහෙමත් කතා කරමුකෝ. දැන් කෑම කාලය ඉවර වෙලා පැහැදිලි. තව තියෙනවනේ අවශ්‍යතා අපිට. නේද? හරි. කෑම කෑවට පස්සේ නේද? එතකොට මෙන්න මේ බෝඩ් එක ගහලා තියෙන තැන් තියෙනවනේ. නේද? දන්නවනේ මොනවද කියන්නේ? ඒවත් තියෙනවා. ඒවත් ප්‍රමාණවත් වෙන්නේ ওই පැයේදී කෑම කාලා ඒක කරගන්න තමයි. පැහැදිලිද? හරි. අපි මේ ඉන්නේ කෙටි කාලය කියලා හිතමුකෝ. දිගු කාලයකට යනවා අපි. අපි තව කර්මාන්ත ශාලා පරිශ්‍රයක් ඉදි කරනවා මේකේ. ඒ කියන්නේ තව හෝල් එකක් හදන්න. ඒකටත් මහාන මැෂින් දාලා හරි ඒකටත් මහාන මැෂින් එහෙම දාලා ඒකටත් සේවකයෝ 500ක් ගන්න. දැන් ඒකට 500ක් ගන්න. හැබැයි ආයතනය නොසලකා හරිනවා මොකක්ද? මෙන්න මේවා අලුතෙන් හදන එක. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා ওই ටිකටම යන්නේ නැහැ කියලා. පැහැදිලිද? ওই ටිකටම යන්නේ නැහැ කියලා. දැන් දෙගොල්ලන්ටම කෑම ගන්න දෙන එක වෙලාවටනේ. හරි. එතකොට දැන් මේකත් හදලා විවෘත කරාට පස්සේ දැන් ආයතනයේ ඔක්කොම සේවකයෝ ඉන්නවා කීයක්ද? 1000. ඔන්න දැන් අපි මොකද්ද කළේ අපි මේ ස්ථාවර සාධකයක් වෙච්ච ගොඩනැගිල්ල වෙනස් කරා. දැන් අපිට විචාරණ සාධකයක් බවට එකපත් වෙලා තියෙනවා. දැන් අපි ඉන්නේ දිගු කාලේ. ඔන්න දැන් දේවක 1000ක් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? 1000ට දෙන්නේ බෑ. හැබැයි තියෙන්නේ 500කට ප්‍රමාණවත් මේ පහසුකම් ටික විතරයි. දැන් සමහරලාට ආහාර ගන්න ගියාම මොකද වෙන්නේ? සමහර අයට ආහාර ගන්න බැරි වෙනවා. සමහර අය අඩුවෙන් ආහාර ගන්නවා. නේ? දැන් මේවට එහෙම හරියට වෙලාවට යා ගන්න බැරි වුණාම ඒව හිර කරගෙන ඉන්නේ.
ආපහු වැඩ කරන්න. ඇවිල්ලා ආපහු පැය 3-4ක් වැඩ කරන්න. හරි. එතකොට සේවකයන්ගේ කාර්යක්ෂමතාවය ඵලදායීතාවය මොකද වෙන්නේ? ඔව්. එහෙම හරියට ආහාර ගන්න බැරි වෙලා මේ වැඩ ටික හරියට කරගන්න බැලුව ආවහම ඒගොල්ලන්ට ඒක වැඩ ටික හරියට කරගන්න පුළුවන් වෙනවද? බෑනේ. දැන් ඔයා කල්පනා කරන්නකෝ අපි සාමාන්‍ය පන්ති තියෙන කාලේ ඔයාට ඉන්ටර්වල් එකක් නොදී දිගටම පන්ති කරොත් මොකද වෙන්නේ? ඉගෙන ගන්න අමාරුයි. ආන් ඒ වගේ තමයි. එතකොට පුතේ අපි යෙදවුම් වැඩි කරනවා යම් ප්‍රතිශතයකින්. මෙතන යෙදවුම් දෙගුණ වෙලා. හැබැයි ඇතැම් යෙදවුම් දෙගුණ වෙලා නැහැ. එතකොට අපි බලාපොරොත්තු වෙච්ච මට්ටමට අපේ නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. එතකොට පුතේ මේ සම්පත් වලට සාපේක්ෂව මේවා මොකද වෙලා තියෙන්නේ? හීන වෙලා. ඒත් අපි මතක තබා ගත යුතුයි සම්පත් වැඩි කිරීමේදී ඇතැම් සම්පත් හීන නොවීමට වග බලා ගත යුතුයි. මේවා අත්‍යවශ්‍ය සම්පත් ආයතන. ඒවා හීන වුණොත් සේවකයන්ගේ ඵලදායීතාවය අඩු වෙලා යෙදවුම් වැඩි කරපු ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි නිමවුම වැඩි වෙන්න පුළුවන්. පැහැදිලිද? පැහැදිලිද මම කිව්ව කතාව? ඒක තේරුණාද? දැනද? තේරුණාද නැද්ද ඒක? ඔව්. ඕනම ඔව් කියන්න පුළුවන් නැත්නම් නැහැ කියන්න පුළුවන්. ආයෙ පැහැදිලි කරතේ. හරි? හා. දෙවෙනි එක බලන්න ආතතිය. අපි ඔය සාමාන්‍ය ව්‍යවහාර කියන්නේ ස්ට්‍රෙස් කියලා කියන්නේ පුතා. ආතතිය. මෙහෙම හිතන්නකෝ. ඒකත් මේකටම දාලා පැහැදිලි කරන්නකෝ මම ඔයාලට. මේ ආයතනයේ මේ සේවකයෝ 500 ඉන්න වෙලේ එයාලට හිටියා කලමනාකරුවෙක්. අපි එයාට කියමුකෝ මෙහෙම. මෙන්න මෙහෙම එක්කෙනෙක්. කවුද? මානව සම්පත් කාමනාකරුවෙක් හිටියා. මේ 500ම වෙන්නේ. විශේෂයෙන් ඔය ගාමන්ට් වල වගේ තැන්වල ඒගොල්ලෝ ඉන්නවා. ඇයි ඒ? මේගොල්ලෝ අතර නිරන්තරයෙන් ප්‍රශ්න ඇති වෙනවා සේවකයෝ හින්දා. සේවකයෝ හැටියට වැඩිපුර කාන්තාවෝනේ ඉන්නේ. හරි? එතකොට කාන්තාවෝ ගොඩක් ඉන්න තැන ඕගොල්ලෝ දන්නවනේ ලොකු වාලගෝට්ටුනේ යන්නේ. හරි? එතකොට ඒවා සමතේකට පත් කරන්න ඒගොල්ලන්ගේ ගැටලු විසඳන්න කාන්තාවන්ට ප්‍රශ්න එනවා වැඩිනේ. එක එක ප්‍රශ්න තියෙනවා. හරි? ඒතකොට ප්‍රශ්න ටික විසඳන්න මානව සම්පත් කාමනාකරුවෙක් ඉන්නවා. එතකොට මෙයාට සාමාන්‍යයෙන් පුළුවන් වෙන්නේ ওই 500 තියෙන ප්‍රශ්න ටික විසඳගෙන යන්න පුළුවන්. දවසකට සාමාන්‍ය යම් ප්‍රශ්න ප්‍රමාණයක් එනවා මෙයාට විසඳන්න. මානව සම්පත දියුණු කරනකොට හරි බෞද්ධ සම්පත් දියුණු කරනකොට මානව සම්පත් දියුණු කළේ නැත්තම් හරි මානව සම්පත් දියුණු කළේ නැත්තම් මේ දෙගොල්ලම ආත්මීයටපත් වෙනවා. මේගොල්ලෝ ආත්මීයටපත් වෙන්නේ 1000ක් ඇවිල්ලා ප්‍රශ්න කියනවා එක්කෙනෙක්. ඉස්සෙල්ලා 500ක් ඇවිල්ලා කියපෙක දැන් 1000ක් ඇවිල්ලා ප්‍රශ්න කියනවා. 1000ම එක දවසේ නැති වෙන්න පුළුවන්. හැබැයි වෙන දාපු ගන්න දෙගුණ වෙලා එනවනේ. ඒතර මෙයාට විසඳුම් දෙන්න පරක්කු වෙනවා. එතකොට මේගොල්ලන්ගේ ආතතිය මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණාම ඒගොල්ලන්ගේ ආතතිය වැඩි වෙනවා. හරියට නිවාඩුවක් ගන්න බැරි වෙනවා. ගෙදර ප්‍රශ්නයකට යන්න බැරි වෙනවා. එතකොට මේ වගේ ප්‍රශ්නයකදී මේගොල්ලන්ගේ ගැටලු වැඩි වෙනවා. එතකොට මේගොල්ලෝ ගැටලු ගැන කල්පනා කරගෙන ඉන්න මිසක් වැඩක් කරන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ගේ ඵලදායීතාවය අඩු වෙනවා. හරි? මෙයා නිතරම ඇවිල්ලා මේ හැමෝම ප්‍රශ්න කියන්න පටන් ගත්තාම ප්‍රශ්න සංඛ්‍යාව දෙගුණ වුණාම එයාට මානසික පීඩනයක් හැදෙනවා. ওই මානසික පීඩනය තමයි කියන්නේ ආතතිය කියන්නේ. කවුරු හරි එක්කෙනෙක් සාමාන්‍ය මට්ටමින් වැඩ කර ඉඳලා ආතති තත්ත්වයක් යටතේ වැඩ කරන්න ගියොත් එහෙම එයාගේ වැඩ ප්‍රමාණය කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය අඩු වෙනවා. හරි? ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. විභාගෙ කිට්ටු වෙලා පාඩම් කරන්න ගියාම හරියට පාඩම් කරගන්න බෑනේ. ඒ කියන්නේ ඔයා මානසික ආතතියටපත් වෙලා. කවුරු හරි බලිනකොට ඔයාලට පාඩම් කරන්න පුළුවන්. නේ? පාඩම් කරන්න හෙට විභාග කියලා බැන්නොත් ඔයාලට පාඩම් කරගන්න බෑ. ඒ කියන්නේ අපි මානසික පීඩනයකට පත් වෙලා ඉන්න වෙලාවක අපි අධ්‍යයන කටයුතු කරන්න හැදුවට අපිට කරන්න බෑ. හරි? ඒකම තමයි මෙතන වෙන්නේ. හරි? ධාරිතාවය වැඩි කිරීමේදී ආතතියටපත් වුණොත් සේවකයෝ හෝ කළමනාකරුවෝ අන්න පුතේ අපි බලාපොරොත්තු වෙච්ච මට්ටමට නිමවුම වැඩි වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ කියනවා කළමනාකරණය හා සම්බන්ධීකරණය සම්බන්ධයෙන් ගැටලු වෙන්නත් පුළුවන්. දැන් ධාරිතාවය විශාල කරද්දී ප්‍රමාණවත් කළමනාකරුවෝ සංඛ්‍යාවක් හිටියේ නැත්තම් දැන් මේ අපි කතා කරේ එක කළමනාකරුවෙක් ගැන විතරයිනේ. මානව සම්පත් කළමනාකරුවෝ ගැන විතරයි. තව ඉන්නවා මූල්‍ය කළමනාකරුවෙක් ඉන්නවා. අලෙවි කළමනාකරුවෙක් ඉන්නවා. ඊළඟට මේ කම්හල සම්බන්ධයෙන් මෙහෙයුම් කළමනාකරුවෙක් ඉන්නවා. එතකොට අපි ප්‍රමාණවත් තරම් කළමනාකරුවෝ වැඩි කරේ නැත්තම් හරිද? කළමනාකරුවන්ට අමාරුයි ඒගොල්ලන්ගේ වැඩ ටික කරගෙන යන්න බැලන්ස් කරගෙන කරන්න බෑ. ඊළඟට
ආයතන විශාල වෙනකොට පුතේ සේවකයෝ සංඛ්‍යාව වැඩි වෙනකොට ඒවා සම්බන්ධීකරණය කරන්න හරියට යන්ත්‍රණය හැදුන්නේ නැත්තම් කලමනාකරුව Tamanට හිතන වැඩ කරන්න ගත්තොත් හරි ආයතනය අපේක්ෂා කරපු මට්ටමට නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. හරි. එතකොට ආයතනයක ප්‍රමාණය විශාල කිරීමේදී ධාරිතාවය වැඩි කිරීමේදී කලමනාකරණය කියන එක හරියට කරන්න ඕනේ. කලමනාකරණය සම්බන්ධීකරණය එක එක අංශ අතර හරියට වුණ නැත්නම් අපි බලාපොරොත්තු වෙච්ච නිෂ්පාදනය අපිට ලබා ගන්න බෑ. පැහැදිලි? එහෙනම් ඔන්න අඩුවන පරිමාණානුකූල ඵල හට ගන්න හේතු මම ඔයාලට පැහැදිලි කරා. හරි. ඊට පස්සේ ස්ථාවර පරිමාණානුකූල ඵල කියලා කතාවක් තියෙනවා. හරි. ස්ථාවර පරිමාණානුකූල ඵල කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පුතේ සමාන ප්‍රතිශතයකින් තමයි යෙදවුම සහ නිමවුම වෙනස් වෙන්නේ. ඒ කියන්නේ යෙදවුම වෙනස් කළොත් 100%කින් නිමවුම වැඩි වෙන්නේ 100%කින්. ඒ කියන්නේ යෙදවුම වෙනස් කළ ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් නිමවුම වෙනස් වෙන තත්ත්වයක්. ප්‍රායෝගිකව ටිකක් දකින්න අමාරු තත්ත්වයක්. පැහැදිලි? ඒ කියන්නේ එක්ක තියෙන්නේ වැඩි වෙන පරිමාණානුකූල ඵල නැත්නම් තියෙන්නේ අඩු වෙන පරිමාණානුකූල ඵල. ඔය ස්ථාවර පරිමාණානුකූල ඵල කියන එක සාමාන්‍යයෙන් දකින්න අමාරු තත්ත්වයක්. හරි? බොහොම අමාරු තත්ත්වයක්, විරල තත්ත්වයක්. ස්ථාවර පරිමාණානුකූල ඵල කියලා කියන්නේ මොකක්ද? යෙදවුම් වැඩි කළ ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් නිමවුම වර්ධනය වන තත්ත්වය. ඒකට හේතු පැහැදිලි කිරීම කතා කරන්නේ නැහැ. පැහැදිලි? එහෙනම් අපි චුට්ටක් ඒක ලියා ගමු. හරි. දිගු කාලයේ යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට සමාන ප්‍රතිශතයකින් නිමෝම වර්ධනය වන තත්ත්වයක් ස්ථාවර පරිමාණානුකූල ඵල යන්නේ අදහස් වේ. පැහැදිලිද? හරි. එහෙනම් ඔය කතාව උතනින් ඉවරයි. හරි. වැඩි වෙන පරිමාණානුකූල ඵල හට ගන්න හේතු, අඩු වෙන පරිමාණානුකූල ඵල හට ගන්න හේතු සහ ස්ථාවර පරිමාණානුකූල ඵල කියන කොටස් ටික අපි කතා කරලා ඉවර කරා. අපිට ආපහු යන්න පුළුවන් අපි හිටපු තැන පිටු අංක 27. හරි. පිටු අංක 27. අපි කතා කරමින් හිටියේ පිටු අංක 27 දිගු කාලීන නිෂ්පාදනය සම්බන්ධ. මම ඔයාලට දා පැහැදිලි කරා දිගු කාලයේදී දැකිය හැක්කේ මොන යෙදවුම්ද කියලා. එතකොට මට කියන්නකෝ යා දිගු කාලේ දැකිය හැක්කේ මොන යෙදවුම්ද? අන්න දිගු කාලේ දැකිය හැක්කේ විචල්්‍ය යෙදවුම් පමණයි. සියලු යෙදවුම් දිගු කාලේ සියලු යෙදවුම් විචල්්‍ය යෙදවුම් බවට පත් වෙනවා. ස්ථාවර යෙදවුම් කියලා જાතියක් දකින්න නැහැ. හරි. ස්ථාවර යෙදවුම් වෙනස් වුණාම අපි ඒවා කියනවා විචල්්‍ය යෙදවුම් කියලා. එතකොට දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්න මෙහෙම. මේක පාඩම් කරගන්න නම් අවශ්‍ය වෙන්නේ නැහැ පුතා. හොඳයි.
දිගු කාලයේ සියලුම යෙදවුම් විචල්‍ය යෙදවුම් වේ. නිෂ්පාදනයේ වැඩි කිරීමෙහිලා බලපාන කිසිදු සංරෝධකයක් දිගු කාලයේ දක්නට නොමැත. සංරෝධක කියන්නේ බාධක. කෙටි කාලේ තියෙන එකම සංරෝධකය තමයි අපිට ස්ථාවර යෙදවුම් ටික වෙනස් කරගන්නට. ඒක වෙනස් කරගත්තට පස්සේ දිගු කාලේ මුකුත් බාධක නැහැ. ඒ අනුව දිගු කාලයේදී සියලුම නිෂ්පාදන ආයතන වඩා නම්‍යශීලී තත්වයට පත් වේ. වෙනස් කර හැකි තත්වයට පත් වෙනවා. එසේම තම නිෂ්පාදන ධාරිතාවය අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට ආයතන වලට හැකි. ඔන්න මම ඊගාවට කතා කරන්න යනවා තාම වැදගත් එකක්. මොකද්ද? පරිමාණානුකූල ඵල නෙවෙයි පරිමාණානුකූල පිරිමැසුම්. හරි. පරිමාණානුකූල පිරිමැසුම්. හරි. පරිමාණානුකූල මොනවද? පිරිමැසුම්. පිරිමැසුම්. දැන් ඔයා මට කියන්න පිරිමැසුමක් කියන්නේ මොකක්ද? ඒක ඔයා අහලා තියෙනවා. පිරිමැසුමක් කියන්නේ මොකද්ද? අපිට පිරිමැසුමක් කියන්නේ වහලා නැද්ද පිරිමැසුම් කියන වචනය ගෙදරදී එහෙම ඈ පිරිමැසුම් කියන වචනේ පිරිමැහෙනවා කියලා එකක් අහලා නැද්ද? පිරිමහිනවා පිරිමැහෙනවා වගේ එකක් අහලා නැද්ද ගෙදරදී? ඒ තේරුම තමයි. පිරිමැහෙනවා කියන්නේ මොකක්ද? පිරිමැසෙනවා පිරිමැස්මකින් වැඩ කරනවා කියලා කියන්නේ ඉතුරුවක් වගේ දෙයක්. අන්න හරි. හරි වචනයක්. ඉතුරුවක් වගේ දෙයක්. හරි. ඉතුරු වෙනවා වගේ කතාවක් නෙමෙයි පිරිමැහෙනවා කියලා කියන්නේ. නැත්නම් අඩුවෙන් යනවා වගේ එකක්. අඩුවෙන් වියදම් වෙනවා වගේ එකක් නෙවෙයි. අන්න හරි. නාස්තිය අඩුයි. ඔය එන්නේ එක වචන. අන්න හරි. පිරිමැසීමක්. හරි. ප්‍රමාණාත්මකව පිරිමැසීමක් වෙන්න ඕනේ. කවුරු හරි දරුවෙක් දානවා මට ඒක පේන්නේ නැහැ. කොටු ටිකක් වැඩේ. හරි. ඇයි දන්නේ? බලන්න මෙහෙම කතා. හොඳට අහගෙන ඉන්න ඕනේ පිරිමැසීම. අපි දැන් මේ නිෂ්පාදනයේදී පිරිමැහෙනවා කියලා කියන්නේ. හරි. නිෂ්පාදනයේදී පිරිමැහෙනවා කියලා කියන්නේ වියදම් අඩු වෙනවා කියන්නේ. දැන් ගෙදරදී නම් පිරිමැහෙනවා කියලා කියන එක වියදම් අඩු වීම කියලා ගන්නත් පුළුවන්. හරිද? දැන් අපි ඔය අම්මලා හැම පාවිච්චි කරනවා හාල් ටික පිරිමැහෙනවා නේ එළවලු ටික පිරිමැහෙනවා කියලා. ඒ කියන්නේ අඩුවෙන් යනවා. නාස්ති අඩු වෙනවා කියන එකනේ. දැන් නිෂ්පාදන කටයුත්තකදී පිරිමැහෙනවා කියලා කියන්නේ පුතේ නිෂ්පාදන කටයුතු සඳහා යන වියදම් අඩු වෙනවා කියන්නේ. නිෂ්පාදන කටයුත්තකට යන වියදම් අඩු වෙනවා. පිරිමැහෙනවා කියලා. මේ පිරිමැසුම් කියලා කියන්නේ නිෂ්පාදන කටයුත්තේ වියදමට අපි කියන්නේ පිරිවැය කියලා. නිෂ්පාදන කටයුත්තේ වියදම නැත්තම් පිරිවැය අවම වීම. තමයි සාමාන්‍යයෙන් අපි පිරිවැහෙනවා කියලා කියන්නේ. දැන් මෙතන නිෂ්පාදන කටයුත්තේ වියදම නැත්තම් පිරිවැය අඩු වෙනකොට නිෂ්පාදන කටයුත්ත කියලා කියන ලොකු කතාවක්නේ. නිෂ්පාදන කටයුත්තේ වියදම අඩු වෙනකොට ඒ නිෂ්පාදන කටයුත්තෙන් බිහිවන ඒකකයක පිරිවැයක් මොකද වෙන්නේ? නිෂ්පාදන කටයුත්තෙන් බිහිවන ඒකකයක පිරිවැයක් මොකද වෙන්නේ? නිෂ්පාදන කටයුත්ත පිරිවැය අඩු වෙනකොට කටයුත්ත පිරිවැය අඩු වෙනකොට ඒකකයක පිරිවැයත් අඩු වෙනවා. එහෙනම් නිෂ්පාදන කටයුත්ත වියදම අවම වෙනවා කියලා කියන්නේ පුතේ නිෂ්පාදනය කරන ඒකකයක වියදම නැත්නම් අපි ඔය කියන්නේ මොකද්ද? පිරිවැය අවම වීම. පැහැදිලිද? එහෙනම් පරිමාණානුකූල පිරිමැසුම් කියලා කියන්නේ පුතේ නිෂ්පාදනය කරන ඒකකයක පිරිවැය අඩු වීම. කොයි කාලෙද? දිගු කාලේ. දිගු කාලයේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරද්දී
දිගු කාලේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරද්දී නිෂ්පාදනය කරන ඒකකයක පිරිවැය අඩුවීම අවම වීම අඩුවීම මෙතන අඩුවීම කියලා මේක හොඳයි පැහැදිලි මෙතනට දාමු අඩුවීම කියලා හරි මොකක්ද එතකොට පිරිමැසුම් කියලා කියන්නේ දිගු කාලේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරද්දී නිෂ්පාදනය කරන ඒකකයක පිරිවැය අඩුවීම ආයිවොත් දිගු කාලයේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමේදී නිෂ්පාදනය කරන ඒකකයක පිරිවැය අඩුවීමට අපි කියනවා පරිමාණානුකූල පිරිමැසුම. එතකොට දිගු කාලේ ඒකකයක පිරිවැය අඩු වෙන්න හේතු ගොඩක් බලපාන්න පුළුවන්. දිගු කාලේ ඒකකයක පිරිවැය අඩු වෙන්න හේතු ගොඩක් බලපාන්න පුළුවන්. අපි ඒවට කියනවා පරිමාණානුකූල පිරිමැසුම් හටගන්න හේතු. ඒකක පිරිවැය අඩු වෙන්න හේතු. දැන් පරිමාණානුකූල පිරිමැසුම් කියන්නේ ඒකක පිරිවැය අඩු වෙනවා කියන එකනේ නේ. ඒකක පිරිවැය අඩු වෙන්න හේතු කියන එක තමයි ඔය මාතෘකාවක් තියෙන්නේ. පරිමාණානුකූල පිරිමැසුම් හටගන්න හේතු කියන්නේ. හරි. එහෙනම් පරිමාණානුකූල පිරිමැසුම් කියන්නේ මොකද්ද? දිගු කාලයේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරද්දී ඒකක පිරිවැය පහළ යනවා. අපි ඒකට හේතු ටික ලියාගෙන කතා කරමු. හරි. බලන්න. පරිමාණානුකූල පිරිමැසුම් කියන්නේ මොකක්ද කියලා තියෙනවා බලමු. පරිමාණානුකූල පිරිමැසුම් යනු දිගු කාලයේ නිෂ්පාදන ආයතනයක් නිෂ්පාදනයේ ප්‍රසාරණය කිරීමේදී කියන්නේ පුතේ වැඩි කිරීම. ප්‍රසාරණය කිරීමේදී ආයතනයේ සාමාන්‍ය පිරිවැය කියන්නේ ඒකකයක පිරිවැය පහළ බැසීම highlight කරගන්න ඕක. මොකද්ද? දිගු කාලයේ නිෂ්පාදන ආයතනයක් නිෂ්පාදනයේ ප්‍රසාරණය කිරීමේදී නැත්නම් වැඩි කිරීමේදී සාමාන්‍ය පිරිවැය නැත්නම් ඒකක පිරිවැය පහළ බැසීම මොකක්ද අපි ඒකට කියන්නේ? පරිමාණානුකූල පිරිමැසුම්. පැහැදිලිද? හරි. පැහැදිලිද? ඊට පස්සේ ඒක තමයි highlight වෙන්නේ. මෙන්න මේක ගාවක් වැදගත් ඈ. මොකද ආයතනයක ධාරිතාවය පුළුල් කිරීමත් සමග නිෂ්පාදන සාධකවල කාර්යක්ෂමතාවය ඉහළ යාම. මම අර කිව්වේ මැෂින් වල එහෙම කාර්යක්ෂමතාවය වැඩි වෙනවා කියලා දිගු කාලෙදී. ටිකක් පාවිච්චි කරපු හිටපු එකක් සම්පූර්ණයෙන් පාවිච්චි කරන්න ගියාම එතකොට නිෂ්පාදන සාධකවල කාර්යක්ෂමතාවය ඉහළ යාම නිෂ්පාදන යෙදවුම් වල මිල පහළ වැටීම. ඒ කියන්නේ අපි මහා පරිමාණයේ නිෂ්පාදනයට යනකොට දරුවෝ අපි මහා පරිමාණයෙන් අමුද්‍රව්‍ය මිලදී ගන්නවා. අමුද්‍රව්‍යෙන් මහා පරිමාණයේ මිලදී ගන්නකොට අපිට ඒවට වට්ටම් හම්බ වෙනවා. ඒතකොට අමුද්‍රව්‍ය වලට යන වියදම් අඩු වෙනවා. එක අතකින් සාධකවල කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒතකොට ගොඩක් නිමවුම් හදනවා. ඊළඟට නිමවුම් හදන්න යන යෙදවුම් වල වියදම් අඩු වෙනවා. ඒතකොට පිරිවැය අඩු වෙනවා. සමස්ත පිරිවැය අඩු වෙලා ඒකක වැඩි ගාණක් හදනවා කියලා කියන්නේ ඒකකයකට යන වියදම අඩු කරගන්න. හරි. මිල පහළ වැටීමත් නිසා අත්කරගත හැකි මූල්‍ය ප්‍රතිලාභයක් ලෙස මුදලින් ලැබෙන්නේ එක මුදල් ඉතුරු වෙනවා ව්‍යාපාරේ. පරිමාණානුකූල පිරිමැසුම් හැදින්විය හැකියි. තේරුණාද? එහෙනම් පරිමාණානුකූල පිරිමැසුම් ඇතිවීමට බලපාන හේතු ලියාගමු අපි. හරි. පළවෙනි එක ධාරිතාව විශාල වීම නිසා හටගන්නා ධාරිතාව විශාල වීම නිසා හටගන්නා ධාරිතාවේ විශාල වීම නිසා හටගන්නා තාක්ෂණික පිරිමැසුම් තාක්ෂණික පිරිමැසුම් තාක්ෂණික පිරිමැසුම් හරිද? හරි. ඊගාව එක ලියන්න මම ලියන වල පැහැදිලි කරන්න පුතේ. ඉස්සර ලියා ගන්නකෝ. දෙවෙනි කාරණේ කලමනාකරණය ආශ්‍රිත
කළමනාකරණය ආශ්‍රිත පරිමාණානුකූල පිරිමැසුම් ඊගාව කාරණේ අලෙවිකරණය හා සම්බන්ධ පරිමාණානුකූල පිරිමැසුම් 4 වෙනි එක මූල්‍යමය පරිමාණානුකූල පිරිමැසුම් මූල්‍යමය පරිමාණානුකූල පිරිමැසුම් ඊළඟ එක අවදානම් දැරීම හා සම්බන්ධ පරිමාණානුකූල පිරිමැසුම් හරිද ඔය කිව්ව පුතේ ඒකක පිරිවැය පහළ යන්න හේතු දිගු කාලය. පැහැදිලි? පළවෙනි එක මොකක්ද කිව්වේ? ධාරිතාවයේ විශාල වීම හින්දා හටගන්නා තාක්ෂණික පිරිමැසුම. ඒ කියන්නේ අපේ ධාරිතාවයේ වැඩිවීම හරහා අපි ධාරිතාවය වැඩි කරන්න පාවිච්චි කරන තාක්ෂණය හරහා අපට යම් මුදල් ඉතුරු වීමක් පිරිවැය අඩු වීමක් වෙන්න පුළුවන්. හරි. එතකොට අපි දිගු කාලයේ නව තාක්ෂණයක් භාවිතා කළොත් ධාරිතාවය විශාල කරන් අන්න අපිට ඒකක පිරිවැය අඩු කරගන්න පුළුවන් තාක්ෂණික වෙනස් කිරීමක් හරහා. නිෂ්පාදන කටයුත්තේ පිරිවැය අඩු වෙනවා කියලා කියන්නේ ඒකක පිරිවැය පහළට ගේන්න පුළුවන්. හැබැයි තාක්ෂණික වෙනස්කම් කරලා ධාරිතාවය වැඩි කරන්න පුළුවන් වෙන්නේ අපිට දිගු කාලයේදී. එතකොට දිගු කාලයේ ඒකක පිරිවැය හටගන්න එක පිරිවැය අඩු වීමට එක හේතුවක් ඕක. හරි. ඊගාවට කතා කරනවා කළමනාකරණය ආශ්‍රිත පරිමාණානුකූල පිරිමැසුම් කියලා. ඒ කියන්නේ පුතේ කෙටි කාලයේදී ආයතනයට භාවිතා කළ නොහැකි දියුණු කළමනාකරණ ක්‍රම දිගු කාලයේදී පාවිච්චි කරන්න පුළුවන්. ආයතනයේ විශාල වෙනකොට ඒ ආයතන වලට පාවිච්චි කරන්න පුළුවන් පිළිගත් කළමනාකරණ ක්‍රමවේද තියෙනවා ලෝකෙ. පොඩි ආයතන වලට ඒවා ක්‍රියාත්මක කරවන්න බෑ. දැන් ඕන ආයතනයකට ක්‍රියාත්මක කරන්න පුළුවන් අර 5S වගේ කළමනාකරණ ක්‍රම. අර S5 කියලා ඔයගොල්ලෝ කතා කරන්නේ. සේදි සේතෝන ඔහොම කියන. ඒ වගේම සරල කළමනාකරණ ක්‍රම. ඒවා ඕන ආයතනයකට කරන්න පුළුවන්. හැබැයි ලෝකේ දියුණු කළමනාකරණ ක්‍රමවේද තියෙනවා. හරිද? ඒවා පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ආයතන වලට විතරයි. ඒතර මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනවා කියලා කියන්නේ අපි දිගු කාලෙට යනවා කියන එක. ඒතර දියුණු කළමනාකරණ ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන්. කළමනාකරණ ක්‍රමවේද දියුණු වෙනකොට අපිට ඒකක පිරිවැය පහළට ගේන්න පුළුවන්. හරි? කළමනාකරණය හොඳ වෙනකොට නාස්ති අඩු වෙලා ඒකක පිරිවැය පහළට ගන්න පුළුවන්. හැබැයි කෙටි කාලේ අපිට ඒ කළමනාකරණ ක්‍රම පාවිච්චි කරන්න බෑ. ඒවා පොඩි ආයතන වලට යොදවන්න ආදේශ කරන්න බෑ. පැහැදිලිද? හරි. තුන්වෙනි එකේ කියනවා අලෙවිකරණය හා සම්බන්ධ පරිමාණානුකූල ආයතනයක් විශාල වෙනකොට අපිට පුළුවන් ප්‍රචාරණ ක්‍රමවේද. හරි. අපේ අලෙවිකරණ ක්‍රමවේද ඇසුරුම වෙන්න පුළුවන්. ටීවී ඇඩ් එකක් වෙන්න පුළුවන්. පත්තරේ දාන ඇඩ් වෙන්න පුළුවන්. පෝස්ටර් වෙන්න පුළුවන්. ඒතකොට අන්නේ වයිදී අපිට වියදම් අඩු කර ගැනීම කරන්න පුළුවන් මෙන්න මෙහෙම. ඒ කියන්නේ ඔයා මොනවා හරි ඇසුරුමක් හරි පෝස්ටරයක් හරි
පොඩි ප්‍රමාණයක් ගහන්න ගියොත් එන්නේ පුතේ ඒවට යන වියදම වැඩි. ඔයා මහා පරිමාණයෙන් නම් ඒක කරන්නේ. හරි. තොග ගණනින් තොග වට්ටමින් නම් කරන්නේ මොනවා හරි ප්‍රචාරණ ක්‍රමයක්. ඔයාට විශාල වශයෙන් ඒකට යන වියදම අඩු කරගන්න පුළුවන්. හරි. මම මේ කියන්නේ බොරු නා. හරි. මම මේ කියන කතාව ඔයාලට ඇත්තටම පැහැදිලි නැත්නම් හරි. ඔයා වෙළඳපොළට ගිහින් බලන්න ඕනම දෙයක තොග මිලද වැඩි සිල්ලර මිලද වැඩි. නිකන් මට කියන්නකෝ. මොනවා හරි ඔයා මිලදී ගැනීමක් කරන්න ගියාම ඇසුරුමක් වෙන්න පුළුවන්, ඇඳුමක් වෙන්න පුළුවන්, කෑමක් වෙන්න පුළුවන්. තොග මිලද සිල්ලර මිලද වැඩි? වැඩි සිල්ලර මිල. තොග මිල අඩුයි. තොග කියන්නේ පුතේ මහා පරිමාණයෙන් වෙන්නේ. හරි. එතකොට ඔයා මොනවා හරි ඇසුරුමක් මහා පරිමාණයෙන් නම් මිලදී ගන්න කාගෙන් හරි ඒකට යන වියදම අඩුයි. අන්න අලෙවිකරණයට යන වියදම අඩුයි. පැකට් එකට යන වියදම අඩුයි. තේරුම් ගන්න. ඔයා ආයතනය විශාල නම් හරි. ඔයාට තියෙනවා පැකේජ්. ඒ කියන්නේ ටීවී එකේ ඇඩ් දාන්න වෙන්න පුළුවන්. පත්තරේට දාන ඇඩ් එක වෙන්න පුළුවන්. අර එක දරුවෙක් දාන එක හරියටම හරි. ඒ කියන්නේ ටීවී එකේ දවස ගානෙම දාන ඇඩ් තියෙනවනේ අපි. එතකොට ඒ ටීවී එකේ මාසෙකට දෙනවා පැකේජ් එක. ඒතරේ පැකේජ් වගේ ඒවා ගන්න බෑ ඉතින් පොඩි පොඩි ආයතන වලට. ලොකු ආයතනයකට තමයි ඒක ගන්න පුළුවන්. එහෙම පැකේජ් ගත්තාම පත්තරවලක් තියෙනවා. ඒකකයකට යන ප්‍රචාරණ වියදම් අඩු කරගන්න පුළුවන්. කෙටි කාලෙකින් ඕක කරන්න බෑ අපිට. හරි කෙටි කාලේ ඕක කරන්න බෑ. ඊළඟට මූල්‍යමය පරිමාණානුකූල පිරිමැසුම් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පුතේ පොඩි ආයතනයක් ණය ගන්න ගියහම සාමාන්‍යයෙන් අය කරන පොලි අනුපාතය වැඩි. එතකොට ණය පොලි වියදම් වැඩි. එතකොට ඒකක පිරිවැය වැඩි වෙනවා. හැබැයි ආයතනය ලොකු එකක් නම් ණය දෙන ආයතනය පොඩ්ඩක් පොලි අඩු කරලා දෙන්න. මොකද ආයතනයේ කඩා වැටෙන්න තියෙන අවදානම අඩුයි. දෙන ණය ආපහු ලේසියෙන් ගන්න පුළුවන් කියලා ආයතනෙට ෂුවර් ණය දෙන කෙනාට. ඒ හින්දා ලොකු ආයතන වලට ණය දෙද්දි පොලි අඩුයි. එතකොට මූල්‍යමය පරිමාණානුකූල පිරිමැසුම් කියන්නේ අරමුදල් සම්පාදනය කරගද්දි පොලි වියදම් අඩු වෙනවා. මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරද්දි. එතකොට ඒකක පිරිමැය අඩු කරගන්න පුළුවන්. අන්තිම එක නම් කියන්නේ අවදානම් දැරීම හා සම්බන්ධ පිරිමැසුම් කියලා. ඒක නම් ඉතින් සාමාන්‍ය කළමනාකරණයේ තියෙනවා. අපි ආයතනයක් විශාල කරද්දි ගන්නවනේ ලොකු අවදානම. බොහෝ විට අවදානම අපිට සාර්ථක පැත්තට හරව ගන්න පුළුවන්. ආයතනය විශාල කරද්දි අපිට ඒකක පිරිවැය අඩුවීමක් වෙනවා. හරි ආයතනය විශාල කරද්දි ඒකක පිරිවැය අඩුවීමක් වෙනවා. ඒ ඒකක පිරිවැය අඩුවීම හරහා අපිට ආයතනය විකුණුම් වැඩි කර ගන්න පුළුවන්. ආයතනය දියුණු කර ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියනවා අධි අවදානමේ ප්‍රතිලාභ වැඩි කියලා. අපි අවදානම් කටයුතු කරනකොට ප්‍රතිලාභ වැඩි කියලා. පැහැදිලි? අපි අවදානම් කටයුතු තමයි මේ පරිශ්‍රණ සංවර්ධන කියලා කරන්නේ. ඒ කියන්නේ අලුත් නිෂ්පාදනයක් හඳුන්වලා දුන්නොත් ඒකේ අවදානමක් තියෙනවා. හරි. හැබැයි අලුත් මැෂින් එකක් ගෙනාවොත් අවදානමක් තියෙනවා හරියයිද වරදිද කියලා. අලුත් කළමනාකරන ක්‍රමයක් හඳුන්වලා දෙද්දී අවදානමක් තියෙනවා හරියයිද වරදිද කියලා. හරි ගියොත් ඒක පිළිවෙල පල්ලෙහාට එනවා. පැහැදිලි? ඔන්න ඔය කාරණා පහෙන් හතරක් මතක තියාගන්න. හතරක් මතක තියාගන්න. හරි. right. ඊට පස්සේ පරිමාණානුකූල නොපිරිමැසුම්. පිරිමැසුම් කියන්නේ ඒකක පිරිවැය පහළ යාම නම්. නොපිරිමැසුම් කියන්නේ මොකක්ද? මෙතෙන් ඉස්සරහට එනවද ඔයන්න? පිරිමැසුම් කියන්නේ දිගු කාලේ ඒකක පිරිවැය පහළ යාම නම් නොපිරිමැසුම් කියන්නේ මොකක්ද? ඒකක පිරිවැය මොනවා වීමද? ඔව් ඒකක පිරිවැය මොනවා වීමද? ඉහළ යාම. හරියට හරි. ඒතර පහළ යාම මතක තියාගත්තා නම් ඉහළ යාමයි පාඩම් කරන්න දෙයක්වත් නැහැ ඉතින් නේද? පොඩ්ඩක් බලමු. පිරිමැසුම් කියන කතා කරලා නොපිරිමැසුම් පරිමාණානුකූල නොපිරිමැසුම් ය. දිගු කාලයේදී ආයතනයක් නිෂ්පාදනය ප්‍රසාරණය කිරීම කියන්නේ වැඩි කරද්දී ආයතනයේ සාමාන්‍ය පිරිවැය ඉහළ යාමයි. ඒක highlight වෙන්න ඕන. ඒක highlight වෙන්න ඕන. දිගු කාලයේ ආයතනයක් නිෂ්පාදනය ප්‍රසාරණය කිරීමේදී ආයතනයේ සාමාන්‍ය පිරිවැයවත් ඒකක පිරිවැය ඉහළ යාමයි. හරිද? හරි. ඊට පහළින් මෙහෙම තියෙනවා. ඒක ඔයා highlight කරලා පාඩම් කරගන්න. පල්ලෙහාට කොටසත් වැදගත් ඈ. එනම් ආයතනයක ධාරිතාවය පුළුල් කිරීමත් සමග නිෂ්පාදන සාධකවල කාර්යක්ෂමතාවය පහළ යාම නිසා සිදුවන මූල්‍යමය වශයෙන් සිදුවන පාඩු. ඒ කියන්නේ අපි නිෂ්පාදනය වැඩි කරද්දී සමහර සාධකවල ඵලදායීතාවය අඩු වෙන්න පුළුවන්. අපි දැන් අර කතා කරේ ආතතිය හින්දා නේ. හරි. සම්බන්ධීකරණ ගැටලු හින්දා හරි. ඒ වගේ කාරණා හින්දා අපි පාවිච්චි කරන සමහර සාධකවල ඵලදායීතාවය අඩු වෙන්න පුළුවන්. අඩු වුණොත් එහෙම ඒක ඒකක පිළිවෙල ඉහළ යාමකට හේතු වෙනවා. ඵලදායීතාවය අඩු වෙනවා කියන්නේ හදන ඒකක ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ.
අපි හදන ඒකක ප්‍රමාණය අඩු වුණොත් ඒකකයකට දරන්න වෙන වියදම් වැඩි වෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. හරි. පරිමාණානුකූල නොපිරිමැසුම් ඇතිවීමට බලපාන හේතු. අර උඩ හේතු 4-5ක් කතා කරේ පිරිමැසුම් වලට හේතු. ඒ හේතු පහම තමයි නොපිරිමැසුම් වලටත් බලපාන්නේ අනිත් පැත්ත. ප්‍රතිවිරුද්ධ පැත්ත. එතකොට අර උඩ ලියපු හැම එකේම පිරිමැසුම් කියන තැනට නොපිරිමැසුම් කියලා එන්න ඕනේ. පැහැදිලි කිරීම මම කරනවා. එතකොට නොපිරිමැසුම් හට ගන්න හේතු පහක් ලියනවා. පහම කතා කරමු ලියලා ඉවර වෙලා. පහම කතා කරමු ලියලා ඉවර වෙලා. පළවෙනි එක ලියා ගමු අපි. පළවෙනි එක ලියා ගමු. ධාරිතාවයේ විශාල වීම නිසා හටගන්නා ධාරිතාවය විශාල කිරීම නිසා හටගන්නා තාක්ෂණික නොපිරිමැසුම් තාක්ෂණික නොපිරිමැසුම් තාක්ෂණික නොපිරිමැසුම් තාක්ෂණික නොපිරිමැසුම් ඊළඟ එක කළමනාකරණය ආශ්‍රිත පරිමාණානුකූල නොපිරිමැසුම් හරිද? ඊගාව එක තුන්වෙනි එක අලෙවිකරණය හා සම්බන්ධ පරිමාණානුකූල නොපිරිමැසුම් හරිද? ඊගාව එක මූල්‍යමය නොපිරිමැසුම් හරිද? අන්තිම එක අවදානම් දැරීම හා සම්බන්ධ පරිමාණානුකූල නොපිරිමැසුම් හරිද? පරිමාණානුකූල නොපිරිමැසුම් හරි. පිරිමැසුම් ඇති වෙන්න වෙච්ච හේතුම ප්‍රතිවිරුද්ධ විදිහට වෙනස් වුණොත් අපිට නොපිරිමැසුම් ඇති වෙන්න පුළුවන් කියලා කියයි. ඕකෙනුත් හතරක් පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. මම පැහැදිලි කරන්නම්කෝ. ධාරිතාවයේ විශාල වීම නිසා හටගන්නා තාක්ෂණික නොපිරිමැසුම්. ඒ කියන්නේ දරුවෝ අපි ධාරිතාවය වැඩි කරන්න මම කිව්වේ මැෂින් එකක් ගේන්න. හරි. කර්මාන්ත ශාලාවක් හදන්න. හරි. එතකොට මේ මැෂින් එක අපේක්ෂිත මට්ටමකින් ක්‍රියා කරන්න නැති වුණොත්. හරි. අපේක්ෂිත මට්ටමෙන් ක්‍රියා කරන්න නැති වුණොත්. ඊළඟට ආයතනයේ ඉන්න සේවකයන්ට ඒක හරියාකාරව ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. හරිද? ඊළඟට ගේන අමුද්‍රව්‍යත් එක්ක ඒක නොගැලපුණා. පැහැදිලි? හරි. අපිට කාලයක් යනවනේ අලුතෙන් දෙයකට හුරු වෙන්න. එතකොට ධාරිතාවයේ විශාල කිරීම හරහා අපිට හරිද? අපි බලාපොරොත්තු වෙච්ච ඒකක ප්‍රමාණය හදාගන්න බැරි වුණොත් මොකක් හරි හේතුවක් හින්දා ධාරිතාවය විශාල කරන්න ගිහිල්ලා අපිට වෙන්නේ ඒකක පිරිවැය වැඩි කර ගැනීම. මොකද හදන ඒකක ප්‍රමාණය අඩු වුණොත් එහෙම වියදම හැමම තියෙනවනේ. හදන ඒකක ප්‍රමාණය අඩු වුණොත් එහෙම වියදමෙන් ඒකකයකට වැටෙන ප්‍රමාණය විශාල වෙන්න පුළුවන්. ඒතකොට ධාරිතාවය විශාල කරන්න ගිහිල්ලා මොනවා හරි ගැටලුවක් ආවොත් පැහැදිලි ධාරිතාවය විශාල කරද්දී ඒ ගැටලුව හින්දා ඒකක පිරිවැය වැඩි වෙන්න පුළුවන්. හරි. ඊගාවට කියනවා කළමනාකරණය ආශ්‍රිත නොපිරිමැසුම්. අපි වැරදි කළමනාකරණ ක්‍රමවේදයක් නම් දැම්මේ. හරිද? කියන්නේ අපේ ආයතනට ගැලපෙන්නේ නැති කළමනාකරණ ක්‍රමවේදයක් නම් අපි දැම්මේ. ඒ කළමනාකරණ ක්‍රමවේදයේ වැරදීම හරහා ඒකක පිරිවැය ඉහළ යන්න පුළුවන්. හරි. ඒතකොට දිගුක අත්හදා බැලීමක් අපි කරන්නේ කළමනාකරණ ක්‍රමවේදය දාලා බලනවා.
හරි ගියොත් හොඳයි. පිරිමැසුම් ඇති වෙනවා. කළමනාකරන ක්‍රමවේදය ගැලපුණේ නැත්නම් අපිට ඒකක පිරිවැය වැඩි වෙන්න පුළුවන්. හදන එකක ගාන අඩු වුණොත් එහෙම නැත්නම් වියදම් අනපේක්ෂිත විදිහට වැඩි වුණොත් කළමනාකරන ක්‍රමවේදය වැරදිලා ඔන්න ඒකක පිරිවැය වැඩි වෙනවා. හරි. ඊළඟට අලවිකරණය හා සම්බන්ධ පිරිස. මං කිව්වේ ඇසුරුමක් ගහනවා. තොගනේ ගන්නේ. ඇසුරුමට මිනිස්සු කැමති නෑ. ඇසුරුම මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. ඒ ඇසුරුමෙන් ඉන්න මිනිස්සු ගන්න එක අඩු වෙනවා. අපි සමහර ඇසුරුම් දැක්කම මේක ගන්නෙ නෑනේ. ඒතකොට ඒකක පිළිවෙල අපි හිතමු අපේ විකුණුම් ගොඩාක් අඩු වෙනවා. හොයලා බලුවම හේතුව ඇසුරුමට කැමති නෑ මිනිස්සු. අන්න අපි ගෙනාව ඇසුරුම් විශාල ප්‍රමාණයක් ඉවත් කරන්න වෙනවා. එතකොට ඇසුරුම් වලට ගිය වියදම අපට ආවරණය කරගන්න ක්‍රමයක් නැති වෙනවා. ඒකක පිළිවෙලට උඹ එකතු කරන්න වෙනවා. පැහැදිලි? හරි. එතකොට අපි මහා පරිමාණයෙන් ප්‍රචාරණ වියදම් කරද්දී අපේ විකුණුම් ප්‍රමාණය වැඩි වුණේ නැත්නම් අපිට අපේක්ෂිත මට්ටමට නිෂ්පාදනය වැඩි කරගන්න බැරි වුණොත් අපි අලෙවිකරණයට දරපු වියදම් ඒකක පිරිවැය ඉහළ යාමකට හේතු වෙන්න පුළුවන්. පැහැදිලි? විශේෂයෙන් ඔය ඇසුරුම් ඒවට ගහන ලේබල් වගේ දේවල් නොගැලපීමක් මිනිස්සු ඒකට නොකමැත්තක් දැක්වීමක් වගේ දෙයක් කරහා ඒ වියදම අපිට ආවරණය කරගන්න බැරි වුණොත් ඔන්න අපිට වියදම් වැඩි කරන්න වෙනවා. හරි. ඊළඟට මූල්‍යමය නොපිරිමැසුම්. ඒ කියන්නේ මං කිව්වේ අර අපේ සාරතක නම් තමයි අපිට අඩු පොලියට ණය දෙන්නේ. පැහැදිලි? අපි හිතමු අපි අරන් තියෙන වෙනස් වෙන පොලිය අනුපාතයද කියලා ණය. ඒ කියන්නේ බැංකුවට පුළුවන් ණය පොලිය අනුපාතය වෙනස් කරන්න. වෙළඳ පොලේ පොලිය අනුපාතය වෙනස් වෙනකොට අපේ ණය සඳහා පොලිය අනුපාතය වෙනස් වෙනවා කියලා. අපි ඒවට කියනවා විචල්්‍ය පොලිය අනුපාතය. පැහැදිලි? එතකොට පුතේ මෙහෙම වෙනවා. අපේ ව්‍යාපාරය අසාර්ථක වෙලා පාඩු ලබන තත්ත්වයකට පත් වීගෙන වගේ යනවා නම් බැංකුවට පුළුවන් පොලිය අනුපාතය වෙනස් කරන්න. අඩු පොලියට දීපේකට වැඩි පොලියක් ගන්න පුළුවන්. මොකද ඉක්මනට යාගේ පොලිය ගන්න. හරි. එතකොට අපි අඩු පොලියට දීපු ණයට අපිට වැඩේ හරියට කරගන්න බැරි වුණොත් අන්න ඒ වෙලාවේ එයා පොලිය වැඩි කරනවා. හරි. ඒතර අපිට මූල්‍යමය නොපිරිමැසුමක් ණය පොලියට වැඩිපුර වියදමක් දරන්න වෙනවා. පැහැදිලි? අවදානම් දැරීම සම්බන්ධ නොපිරිමැසීම කියන එක මම ඔයාලට කලිනුත් කිව්වා. අපි ඔය ඔක්කොම ටික කරන ධාරිතාවය වැඩි කරද්දී වැඩේ හරිය කියලා නිෂ්පාදනය වැඩි වෙලා විකුණුම් වැඩි වුණොත් හොඳයි. බැරි වෙලාවක් අපි කරන වැඩකින් නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න බැරි වෙලා හරි අපේක්ෂිත මට්ටමට විකුණුම් කරගන්න බැරි වුණොත් අපි ධාරිතාවය වැඩි කරන්න නිෂ්පාදනය ප්‍රසාරණය කරන්න ආයතනයේ විශාල කරන්න ගත්ත තීරණයෙන් අපට ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. ඒ පාඩුව අපි නිෂ්පාදනය කරන ඒකක වලට තමයි දාලා ආවරණය කරගන්න වෙන්නේ. හරි. එහෙනම් ඔන්න පිරිමැසුම් නොපිරිමැසුම් පිරිමැසුම් ඇති වෙන්න හේතු නොපිරිමැසුම් ඇති වෙන්න හේතු වැඩි වෙන පරිමාණානුකූල ඵල ඇති වෙන්න හේතු අඩු වෙන පරිමාණානුකූල ඵල අඩු වෙන පරිමාණානුකූල ඵල ඇති වෙන්න හේතු ස්ථාවර පරිමාණානුකූල ඵල කියන මාතෘකාව ටික කතා කරලා. පැහැදිලි? ඊට පස්සේ අපිට දිගු කාලයේ සාමාන්‍ය පිරිවැය වක්‍රය ගැන පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා. හරි. එතකොට ඔයා මට මෙන්න මේ වැඩේ දැන් කරන්න ඕනේ. මොකද්ද? මම ඔයාලට ගිය මාසේ රියුට් එක දීලා තියෙන්නේ මේක නෙවෙයි. ඒ කියන්නේ මේ ටියුට් එක නෙවෙයි පුතා. මීට කලින් තව ටියුට් එකක් දුන්නා. පැහැදිලි? ඒකේ තියෙනවා මේ පාඩමට අදාළ ප්‍රශ්න. දැන් ඔයාට මේ ටියුට් එකේ දීලා තියෙන ප්‍රශ්න ටික. ඒ කියන්නේ මේ ටියුට් එකට අදාළව දීලා තියෙන ප්‍රශ්න ටික ඔක්කොම කරන්න පුළුවන්. හරි. මම ඔයාලට දෙනවා දැන් දවස් 5ක් තව. දැන් සමහර අය නම් කරලා ඉවරයි ඈ. අනිත් අයටත් ඔක්කොටම දවස් 5ක් දෙනවා තව. මේ ටියුට් එකට අදාළ නැති හරි. අපි දැන් කරපු ටියුට් එක තියෙනවා. මේ ටියුට් එකට අදාළව කරන්න පුළුවන් ඔක්කොම ප්‍රශ්න ටික කරලා හැමෝම පේපර් දාන ගෲප් එකට දාන්න ඕනේ. දවස් 5ක් ඇතුළත. අද සිට දවස් 5ක් ඇතුළත. පැහැදිලිද? හරි. ලියන්න පුළුවන් ප්‍රශ්න ඔක්කොම ලියන්න ඕනේ. හරි මම ආව එක ඇති. හරි. මේ තියෙන්නේ මතක නැත්තම් මෙන්න මේක. හරි. එතන ඕකේ ගොඩක් ඒවා ලියන්න පුළුවන්. මම උනා ලියන්න පුළුවන් ප්‍රශ්න ටික කියන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 ඔයාට පුළුවන් පුතා
ප්‍රශ්නාංක 30 වෙනකම් කරන්න. කිසි අවුලක් නැහැ. ප්‍රශ්නාංක 30 වෙනකම් කරන්න පුළුවන්. 30 වෙනකම් කරලා මේ එකමනේ කරන්න තියෙන්නේ. ටියුට් එකේම කරන්න ඉඩ තියලා තියෙන ටියුට් එකේම කරලා මට ඔක්කොම ටික දාන්න ඕනි. පැහැදිලි ගෲප් එකට. මම හිතන්නේ ඕක නම් කලෙක්ෂන් එකක් විදිහට හදලා දාන්න පුළුවන්. ෆොටෝ 4ක් 5කට වඩා එනවනේ. ඔක්කොම ටික කරලා මට දාන්න. අර මාතෘකාව මම ඊගොල්ලෝ දවසේ කතා කරනවා අනිත් ටියුට් එකත් පටන් ගන්නවා අනිත් දවසේ. හරි? පැහැදිලිද? හරි. එහෙනම් හැමෝම දැන් අද ඉඳන් වැඩ පටන් ගන්න දවස් 5ක් ඇතුළත මේ ටියුට් එක සම්පූර්ණ කරලා දාන්න ඕනේ. දාපු නැති කට්ටියගේ ගෙවල් වලට මම කතා කරනවා. පැහැදිලිද? හරි. එහෙනම් වැඩ පටන් ගමු අපි. හරි. එහෙනම් ඒක කරලා තියන්න. එහෙනම් හැමෝටම ආයුබෝවන්.